නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝ පැවති මහඳුරු දුරු කළා වූ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්තුනේ දහම්නිකේතන විහාරස්ථානයේ මගින් අපි පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ ධර්ම සාකච්ඡා මාලාවේ අදත් එක දේශන මාලාවකට සවන් දෙන්නටයි ඔබ මේ බලාපොරොත්තු වෙමින් සිටින්නේ. අවුරුද්ද අවසාන වේගෙන යනකොට අවුරුද්දක් ලබනකොට අපි හැම දිනාගේම සිත් තුළ අලුත් නැවුම් බලාපොරොත්තු ඇති වෙනවා. ඒක ස්වභාවය. ඒ බලාපොරොත්තු ඇති වෙනා වගේම සමහර වෙලාවට අපි හොඳ අදිෂ්ඨානත් ඇති කරගන්නවා. මේ හොඳ අදිෂ්ඨාන කියලා කියන්නේ මෙහෙම වැඩ කරන්න ඕනයි කියලා. අද මම මාතෘකා කරගන්නට බලාපොරොත්තු වෙච්ච සූත්‍රයත් ඒකට අදාළ ආවේනික වූ සූත්‍රයක්. මේකේ නම ඔබට ඇහෙනකොට ටිකක් මූණ ඇඹුල් වෙන්න පුළුවන්. මොකද හේතුව අපේ මනසේ අපි ඇති කරගෙන තියෙන ආකල්පයකේ එකට හේතුව. හැබැයි ඒකේ ගැබ් වෙලා තියෙන කාරණා අපි විග්‍රහ කරගෙන යනකොට අන්න එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව. ඇයි උන්වහන්සේගේ ධර්මයේ දැන් බලන්න 2560 ගණනකට එහාතු ඒ කියන්නේ බුදුහාමුදුරු පිරුණන් පාලා. එතකොට එතනත් ඉඳලා තව අවුරුදු 40ක් ඒ කියන්නේ බුද්ධ ජීවිතේ. එතකොට එදා දේශනා කරපු ධර්මයේ අපි අවුරුදු 2600ක් කියමු. 600 පැත්තකින් දැන් 500යි කියමුකෝ. 500ට වැඩි. එතකොට අවුරුදු 2500කට එහා දේශනා කරපු ධම අද මේ වර්තමානයේට ඒකේ විදිහමයි. කිසිම නීරසක් නැහැ. අර එදා ලබාපු ධම් රසේම අදත් ලබන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අදටත් ඒක ඒ විදිහමයි. එසේනම් හෙටත් ඒකේ විදිහමයි. ඒ නිසා තමයි මේ ධර්මයේ තියෙන වටිනකම පිළුණු නැහැ. පිළුණු නැහැ. එන්න රසයි. හරියට ඔබ නෙල්ලි කාලා තියෙනවද? සමහර නම් දන්නෙත් නැතුව තියෙන නෙල්ලි කියන්නේ මොනවද කියලා. මේකේ තියෙන රස කීපයක්. හට රස තියෙනවා, තිත්ත රස තියෙනවා, ඇඹුල් රස තියෙනවා, පැණි රස තියෙනවා. රස කීපකින් යුක්ත වෙච්ච හොඳ ඖෂධයක් තමයි නෙල්ලි. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මේ අතරගත් නෙල්ලි ඵලයක්සේ කියලා දේශනා කළේ. ඒක පොඩි ගෙඩියක් නේ අතර ගත්තා හරෝ ඔක පෙන්වන්න පුළුවන්. ඇයි මේ නෙල්ලි ගෙඩිය මම උපමාවට ගත්තේ ඔබ දන්නවද? මේ නෙල්ලි ගෙඩිය හපන්න තමයි ඒකේ රස අපට දැනෙන්නේ. හපන්න. ඒක කටේ තියාගෙන පොඩ හපනකොට අර ඔක්කොම ඒකේ තියෙන රස එනවා. බුදුහාමුදුරන්ගේ ධර්මෙත් ඒ වගේ. ඔබ දැන් කල්පනා කරා ඒ කියන්නේ කටේ තියලා හපන්නද කියලා. ඔකනේ මම කියන්නේ වචන වලට හැංගෙන්න එපා. අදහස තේරුම් ගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි මෙනෙහි කරන්න අර නෙල්ලි ගෙඩිය කටේ තියාගෙන පොඩ හපනවා වගේ බුදුහාමුදුරන්ගේ ධර්ම මෙනෙහි කරන්න අර්ථය මෙනෙහි කරන්න තමයි ඒකේ රසය. ඒ කියන්නේ ධර්ම රසය. අපිට භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසානේ ධම්මපීති සුඛං සීති ධර්ම ප්‍රීතිය භුක්ති විඳින තැනත්තා සුඛං සීති සැපසේ ජීවත් වෙනවා. හොඳයි. දැන් මම දන්නවා ඔබ කල්පනා කරගෙන ඉන්නේ අද මේ මොකද්ද කියන්න යන්නේ කියලා. ඔව්.
ප්‍රශ්නෙට පිළිතුර අපි දහම් පාසල් යන කාලෙත් ඉගෙන ගත්ත සූත්‍රයක්. ඔබත් ඉගෙන ගන්න ඇති. ඒ තමයි වසල සූත්‍රය. අර කිව්ව මං කිව්ව මූණ නරක වෙනවයි කියලා. දැන් බලන්න මේ වචනේ ඇහෙනකොටම ඔබගේ හිතේ මැවෙන්නේ ඔබ කලින් නිගමනයට බැසගත්ත දේවල්නේ. හොඳයි අපි විග්‍රහ කරගමු. එතකොට ඔබටම තේරෙයි අපි සමහර වෙලාවට සත්‍යහනා කරනවා ඇති මේක. පිරිත් පොතේ මේක තියෙනවා. ඔය පිරිත් දේශනාවලදී මේක කියවෙනවා. බෞද්ධ සංස්කෘතිය විලාවදී ඕවා අපිට ප්‍රශ්න උත්තර හැටියට අපිට ලියන්න සිද්ධ වෙනවා. කාලීනව මේකේ තියෙන වැදගත්කම කාලීනව කියලා කියන්නේ එදාට වඩා අද මං කිව්වනේ සාදට වඩා හෙට මේ සූත්‍රයේ කොච්චර අන්තර්ගතය අපිට වැඩගත්ද පුද්ගලයේ ස්වභාවයේ දැයරුම් ගන්නට මේක වටිනවා. මේ සූත්‍රය බුදුහාමුදුරු දේශනා කරන්න හේතුවක් තිබුණා. අපි පොඩ්ඩක් නිධාන කතාවට වැඩි වෙලාවක් ගන්න නැතුව නිධාන කතාවට අපි අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට පෙරවරු කාලේ උන්වහන්සේ පාසියුරු පොරෝගෙන පත්ත චීවර මාදාය ඒ කියන්නේ පාසියුරු අරගෙන සිවුරු කියලා කියන්නේ සිවුරු පොරෝගෙන උන්වහන්සේ පාත්‍රයේ අතට අරගෙන සපදානම් පිණ්ඩපාතං චරමානු උන්න පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ එක දවසක් උදේවරුේ පෙරවරු කාලේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ කියන්නේ දානේ ලබා ගැනීමට පාත්‍රය ඇතුව පිණ්ඩපාතේ වඩිනවා. මේ පිළිවෙලින් පිණ්ඩපාතේ වඩින ගමන් දෙපිළිවෙලින් පයෙන් ඒ කියන්නේ ඇවිදිමින් පිණ්ඩපාතේ වඩින ගමන් උන්වහන්සේ එක තැනකට වැඩම කළා. ඒ තමයි අග්ගික භාරද්වාජ කියන බමුණගේ ගෙදෙට්ට. එතනත් ඒ යන ගමන් තිබිච්ච ගයක් මේක. නම භාරද්වාජ අග්ගික කියලා නමක් එකතු වුණා. මොකද එයා මේ ගිනි දිවියන් පුදන කෙනෙක්. භාරද්වාජ බමුණු. එතකොට බමුණු සමාජයක් බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ තිබ්බනේ. ඒගොල්ලෝ තමයි ශ්‍රේෂ්ඨයෝ කියලා හිතාගෙන හිටියනේ. ඒගොල්ලෝ උපන්නේ මහා බ්‍රහ්මයාගේ කොහෙන්ද? මුවින් කියලා හිතාගෙන හිටියනේ. එතකොට කොච්චර ලොකු මාන්නයකින් ඒගොල්ලෝ ඉන්නද? ඒ නිසානේ ඒගොල්ලන්ට විතරයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය ශාස්ත්‍ර ඒවා මේ හදාරන්න පුළුවන් කියන්න පුළුවන් සූත්‍ර කියන්න පුළුවන් බ්‍රාහ්මණයින්ට. ඊට පස්සේ ශාස්ත්‍රීය කියන්නේ රජ බ්‍රාහ්මණ කියලා කියන්නේ ඒගොල්ලන්ට අවවාද අනුශාසනා කරන. එතනින් පහළ අයට තිබිච්ච සැලකිල්ල හොඳ නැහැ. වෛශ්‍ය කියන්නේ වෙළඳාම් කරන. ඊළඟට ශූද්‍රයෝ ඔය අපි දැන් කතා කරන මේ සුද්ධ පවිත්‍ර කරන අය ඒගොල්ලෝ. දැන් මේ ભેදේ බුද්ධ කාලේ දඹදිව බොහොම තදයට තිබ්බා. දැන් මේ බමුණා මොකද එයාගේ කර හිටියේ ගිනි දිවියන් පුදන්න. එතකොට ගින්දර අවලෝගෙන ඒකට සම්බන්ධ වෙන යාග ශාස්ත්‍ර දන්න අය යంత్ర මන්ත්‍ර කරන අය ගීතිකා ගායන අය කියමින් එක මොනවද කොළ වර්ග අතු වර්ග පොතු වර්ග දදා මේ ගිනි දෙවියන්ව පුදනවා. ඒ අර දුමෙන් සතුටු වෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා ගිනි දෙවියා සතුටු වෙනකොට අපට ලැබෙනවා. ඒක දෘෂ්ටියක්. දැන් මේක බොහොම පිරිසිදුව කරන්නේ. තේරෙනවනේ අපිත් දැන් යම් කිසි පුද පූජාවක් කරනකොට අපිත් බොහොම පිරිසිදුව කරනවානේ. සමහර වෙලාවට ගෙවල් දොරවල් වල පිරිතක් එහෙම තියෙනකොට ගොම පිරිමැඩලා ඉතින් පරණ ගෙවල් වල කහදිය රිහෙලා ඒවා මේවා කරලා පෙහි වෙලා
මේක කරන්නේ බොහොම පිරිසිදු. දැන් මේ බමුණත් බොහොම පිරිසිදු මේක කරන්නේ මේ ගිනි දිව්‍යයන් පුදන එක. දැන් මේ අතරතුරේදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. මොකද්ද සිද්ධිය? බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බමුණ දැන් මේක එලි මහණෙනි කරන්නේ. එයාගේ එළියේ මේක අනිත් පැත්තට සම්බන්ධ කරගෙන මේ වැඩේ කරනකොට බමුණට පේනවා බුදුහාමුදුරුවෝ ඈත එනවා වඩිනවා තමන්ගේ ගේ පැත්තට. බමුණ හයියෙන් කෑ ගහලා කියනවා මොකක්ද කියන්නේ? తත්‍රේය මුණ්ඩක తත්‍රේය සමනක తත්‍රේය වසලක තිත්තාහීති. බාණ්ඩ පාවිච්චි කරන වචනේ తත්‍රේව මුණ්ඩක. මුණ්ඩ කියලා කියන්නේ මේ අපි වගේ කෙස් නැහැ. බුදුහාමුදුරන්ගේ හිස කෙස් අඩුයිනේ. කෙස් කපලානේ තිබ්බේ. තත්‍රේ මුණ්ඩක తත්‍ර ඒව තිට්ඨාසි. ඔහොම ඉන්න මුණ්ඩකේ. తත්‍රේව සමනක තිට්ඨායි. తත්‍රේ සමන බුදුහාමුදුරන්ට පාවිච්චි කරන වචනේ ශ්‍රමණේ. එතකොට හරි බුදුහාමුදුරු ශ්‍රමණේක්නේ. ඒකට බුදුහාමුදුරන්ට කියනවා ඔහොම තිට්ඨායි. තිට්ඨායි කියලා කියන්නේ ඒක සර වචනයක්. අපි කියන්නේ හිටපන් කියලා. ඔහොම හිටපන්. මුඩු මහන. ඒක තමයි හරි වයි. తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක. මුඩු මහන ඔහොම හිටපන්. తත්‍රේ වසලයි. තිට්ඨාසි. තවත් බරපතල වචනයක් පාවිච්චි කරන බුදුහාමුදුරන්ට වසලයා කියලා. දැන් මේ බමුණට කේන්ති ගිහිල්ලා. ඇයි කේන්ති ගියේ? මේ හිස බාගෙන අනුන්ගෙන් යැපෙන අයව බමුණු සලකලා තියෙන වසලුවේ හැටියට. තේන්නද? එතකොට එයා හිතුවා මේ බුදුහාමුදුරු එහෙම කෙනෙක්. හැබැයි අහලා තියෙන්න ඇති ගෞතමයන් වහන්සේ පිළිබඳව. නමුත් මේ බමුණාගේ කරන සුවිශේෂ සිද්ධියක් නෙමේ දෙවියන් සතුටු කරන්න අග්ගිහෝමය. ගිනි දෙවියන් පුදනවා. එතකොට මේ පුණ්‍ය අවස්ථාවේදී මංගල නොවේ දර්ශනයක් දකිනවා. මං මංගල සූත්‍රයේත් ගැන කතා කළානේ. ඒ තමයි බුදුහාමුදුරුව. අපිට බුදුහාමුදුරුව මංගල බමුණට අවමංගල. ඒ නිසා තමයි අර සර වතන පාවිච්චි කරන්නේ. අර ඔමිට එන්දම පැත්තේ. බමුණට කේන්ති යනවා. ඊට පස්සේ පාවිච්චි කරන වසලයා කියලා. බුදුහාමුදුරුව මොකට කේන්ති ගන්නද? අපිට වගේ කේන්ති යනවායි ද්වේෂය නැති කළා නම්. අනේ බුදුහාමුදුරුව වැඩි. නැවතුණා. සද්දය ඇහෙන්නේ නැත. බුදුහාමුදුරන්ට ඇහුණා. බුදුහාමුදුරුව බමුණගෙන් අහනවා බමුණ. ඔබ දන්නවද වසලංවා වසල කරණී හේවා ධම්ම? බමුණ. ඔබ දන්නවද කාටද වසලෙක් කියන්නේ? එහෙම නැත්නම් වසලෙක් වෙන ධර්මතාවයන් මෙන්න මේ නිසා වසලයා කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි වසල කරණීය ධම්ම. අහනවා. වසල කරණීයවා. වසලෙක් වෙන කාරණා. එතකොට වසලෙක් වෙන කාරණා. එතකොට පුද්ගලෙක් සහ ඒ පුද්ගලයා ඒ නාමයෙන් හඳුන්වන්නට හේතු කාරණා. බුදුහාමුදුරහන බමුණ ඔබ මේවා දන්නවද? බමුණ කල්පනා කරනවා මම බමුණෙක් වෙලත් මම ඒවා දන්නේ නැහැ. බමුණ කියන්නේ ඉතින් වේද ප්‍රාප්ත මිනිස්සුනේ. රජුරවන්ටත් අවවාද අනුශාසනා කරන පිරිසක්නේ. ඒකට මේ බුදුහාමුදුරුවෝ කියන වසල ධර්ම මම දන්නේ නැතුව මම කොහොමද ඒ වචන ඒකට නෑ ගෞතමයා මම දන්නේ නැහැ. කේන්තියමයි කියන්නේ මම දන්නේ නැහැ. හරි බමුණ එහෙනම් මම ඔබට කිව්වොත් ඔබ අහනවද? ඔව්. මම ලෑස්ති අහගන්න. මම කියන්නකෝ බලන්න. මොනවද? වසලයා කියන්නේ කාටද? වසල කරන ධර්ම මොනවද? හරි. ඔන්න බුදුහාමුදුරුවෝ පටන් ගන්නවා බමුණාට දේශනා කරන්න මොනවද? වසල ධර්ම වසලෙක් කියන්නේ කාටද? වසල ධර්ම මොනවද? දැන් මම ඔබට කිව්වනේ වචනේ කියනකොට අමිහිරි ටිකක්. ඔබ කල්පනා කරයි. පුතු මේ බණක් අද මේ. දැන් මම මේකෙන් දොර විවුර්ත කරලා දෙනවා. කාටද? අපට ආත්ම ගවේෂණයකට. අපට. මොකද අපේ සමාජයේ
දැන් මේ මම කතා කරන්නේ මගේ දේවල් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරපු දේවල්. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරු දේශනා කරා. එතකොට බුදුහාමුදුරුවෝ මේ වසල සූත්‍රයෙන් හොඳට පැහැදිලි කරනවා මෙන්න මේ කාරණා ඔබ තුල තියෙනවා නම් අන්න වසල කරන ධර්ම. ඔබ කවුද? වසලෙක්. ඒ කියන්නේ පහත් පුද්ගලෙක්. අහලා තියෙනවනේ මේ වසල සූත්‍රයේ තියෙනවා නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මොකද්ද මේ කියන්නේ? උත්පත්තියෙන් ඔබ වසලෙක්වත් උපතින් ඔබ බමුණෙක්වත් වෙන්නේ නැහැ. අපට වැරදිච්ච තැන උතන. කුලය ගැන අපි කතා කරනවානේ. කුලයක්. දැන් මේත් ඒ වගේ තමයි. එතකොටනේ ජජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ. උත්පත්තියෙන් වසලෙක්වත් උප්පත්තියෙන්වත් බමුණෙක් වෙන්නේ නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඔබ කරන ක්‍රියාව කෙබඳුද අන්නේ ක්‍රියාව අනුව තමයි ඔබ වසලෙක්ද ඔබ බමුණෙක්ද වෙන්නේ කියලා තීරණය කරන්නේ. පැහැදිලිනේ? ඔව්. මම ඔබට කිව්වානේ අපට අපි ගැන ආවර්ජනා කරලා බලලා තීන්දුවකට එන්න වසල සූත්‍රයේ දොර ඇරලා තියෙනවා. එතකොට මට ප්‍රශ්නයක් මටම අහගන්න පුළුවන්. මම කෙබඳු පුද්ගලයෙක්ද? තේරෙනවද? අවුරුද්ද ගෙවිගෙන යනකොට මම මේක ඔබට මතක් කරන්නේ අපි හැදෙන්න ඕනේ. ධර්මයට අනුව. මේ වසල කරන ධර්මයේ කියලා කියන්නේ අපෙන් ඉවත් විය යුතු ඉවත් කරගත යුතු ධර්මතා. දෛනික ජීවිතයේ ක්‍රියාත්මක ජීවිතයේ තුල අපෙන් ඉවත් විය යුතු ධර්මතා. ගන්න පැනයි පොතයි අතට. පරණ ඒවා ඇතිනේ ඕක ඇතුලේ. ලියා ගන්න. මේව හරි වටිනවා ඔබට. ඔය එක එක වල්පල් කියවන්නේ නැතුව එක එක්කෙනාගේ ඕපදූප කතා කර කර ටෙලිෆෝන් එක කනේ තියාගෙන එහෙම නැත්නම් අර ටට්ටුක් එකේ ගගහ ඔය එක එක්කෙනාගේ වල්පල් ඕපාදූප මකුල් දැල් වල පැටලෙන්නේ නැතුව බණ පොතක් කියවන්න. එක බණ පදයක් ඉගෙන ගන්න. බණ 30ක් ඇහුවොත් බණ පද 30ක් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඔබ බණ පොතක් නේතකොට. කාටවත් නෙවෙයි ඔබට. ඔබට. ඔබ හැදුනොත් පියෙක් හැටියට ඔබේ බිරිඳ හැදෙයි. බිරිඳත් හැදුනොත් ස්වාමියා විදියට ඔබේ දරුවොත් හැදෙයි. එතකොට ඔබේ ගෙදර ලස්සනයි. ලස්සන පවුලක් එතන. ලෝකේ හදන්න අපිට බෑ. බුදුහාමුදුරන්ටත් බැරි වුණා. එහෙනම් අපි ගැන කතා කරන්න දෙන්නේ ඔබේ පවුල සකස් කරගන්න. අපේ ගේ ඇතුලේ සුන්දර පවුලක්. ලස්සන පවුලක්. ඒ ටික ලස්සන වෙන්න මේ වසල කරන ධර්ම ඔබ තුල තියෙනවද කියලා ඔබ කල්පනා කර වචනෙට ද්වේෂ කරන්න එපා. මං කිව්වනේ මේ වචනේ අපිට දීලා තියෙන එක නිසා අපි අමුතු අර්ථකථන මේකට යොදා ගන්නවා. මොකද ඒක එච්චර හොඳ වචනයක් නෙවෙන නිසා. මේ වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ ඇයි? අර බමුණ බුදුහාමුදුරන්ට මේ වචනේ පාවිච්චි කරපු නිසා නැත්තම් මේ සූත්‍රයට වෙන නමක් වැටේ. බමුණ කිව්වනේ තත්ත්‍රියව සමනක තත්ත්‍රිය මුණ්ඩක තත්ත්‍රිය වසලක තිත්තාසි අසලේ ඔහොම ඉන්න. යන්තම් පහත් වචනේ. හොඳයි. අපි කතා කරමු. කෙනෙක් කොහොමද මොනවා නිසාද ඇයි වසලෙක් වෙන්නේ? හැබැයි මම ඔබට කාරණිකව මතක් කරනවා ඒ වචනේ කාටවත් පාවිච්චි කරන්න එපා. බමුණට කේන්ති ගිහිල්ලා පාවිච්චි කරපු පහත්ම වචනේ.
ඒ වචනේ පාවිච්චි කරන්න එපා. මොකටද අපි තවත් කෙනෙක්ගේ බමුණ බුදුහාමුදුරන්ගේ හිත රිද්දන්ට ඒකේ දේශනා කළාට කේන්ති බුදුහාමුදුරන්ගේ හිත රිදුන්නේ නැහැ. බුදුහාමුදුරු නික්ලේශී නිසා. අපි හිම වෙලා නැහැනේ. අපේ හිත රිදෙනවා. මෙතන ඕක කාවැදෙන්න පුළුවන්. මේ මිනිස්සයා මට මෙහෙම වචනයක් කිව්වනේ කියලා. මැරෙනකම් ඕක අතහරින්න බැරි වෙයි. සයිපා. කාරණා ටික තේරුම් ගන්නට වචනේ ඔබේ හිතෙන් මකා දාන්න, ඩිලීට් කරන්න. අපි දැන් එමු කාරණා ටිකට. මගේ සුපුරුදු ක්‍රමය අපි මේ යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක. දැන් බුදුහාඳුරු අහනවනේ බමුණ නුඹ දන්නවද වසලේ කියන්නේ කාටද වසල කරන ධර්ම මොනවද කියලා? එතකොට බමුණ කියනවනේ මම දන්නේ නැහැ. කිව්වොත් මං බුදුහාඳුරු අහනවනේ මං එහෙනම් කියලා දෙන්න. හොඳයි කියලා දෙන්න. එහෙනම් අහන්න. බමුණ ලෑස්ති අහන්න. දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා පළවෙනි ගාථාව. ඔබ ළඟ පිරිත් පොතක් තියෙනවනේ. ඔබට පිරිත් පොත දිග අර ගන්න පුළුවන්. ඒ පිරිත් පොතේ තියෙන පළවෙනි ගාථාව කෝදනෝ උපනාහීච පාපමක්ඛීච යෝනරු විපන්න දිට්ඨි මායාවි තං ජඤ්ඤාවසලෝහිති. පළවෙනි එක මම මෙහෙම සටහන් කරලා තියන්නම්. පළවෙනි එක කෝද මං විස්තර කරන්න. උපනාහී කියලා කියන්නේ මොකද්ද? බද්ධ වෛරය. දැන් මේකෙම සාකාවක් බද්ධ වෛරය. තුන්වෙනි එක ඒකේ සටහන් කරන පාපමක්ඛීච යෝනරු. ඒ කියන්නේ පාපමක්ඛී කියලා කියන්නේ අනුන් නසන ගුණ. අනුන් නසන පවිතු ස්වභාවය ඇත්ත. ඒ කියන්නේ අනුන්ගේ ගුණ නසන පවිතු ස්වභාවයේ පාපමක්ඛී. ඒකයි ඒ කිව්වේ. යෝනරු යම් මිනිසෙක් තුල එතකොට කෝදනෝ උපනාහීච ක්‍රෝධයේ තියෙනවා නම් බද්ධ වෛරයේ තියෙනවා නම් ඊළඟට පාපමක්ඛීච යෝනරු තවත් කෙනෙක්ගේ ගුණේ නැතිකරන්න ගුණේ විනාශ කරන්න තරම් පවිතු ස්වභාවයක් තියෙනවා නම් එතකොට ගුණේ නසන පවිතු ස්වභාවයේ අනුන්ගේ ගුණේ නසන පවිතු ස්වභාවයේ පඤ්ඤඤ්ඤා වසලෝහිති. මෙන්න මේ කරුණු තුන දැන් මේ පළවෙනි ගාථාවේ තියෙන්නේ. මේ කාරණා තුන යම් කිසි පුද්ගලයෙක් තුළ තියෙනවා නම් ඔහු කවුද? ඔහු වසලෙක්. ඇයි? ඔහු තුළ මෙන්න මේ වසල කරන ධර්ම තියෙනවා. අපිත් ඇතුල් වෙනවනේ ඔකට. දැන් බලන්න පළවෙනි එක බුදුහාමුදුරුවෝ පාවිච්චි කළ කෝධ. ඇයි මේ පළවෙනිම බුදුහාමුදුරුවෝ මේ වචනේ පාවිච්චි කළේ? හිතන්න පුළුවන්. ඇයි බමුණ බුදුහාමුදුරන්ට බැන්නේ? මොකෙන්ද? ක්‍රෝධයෙන්නේ. නැත්තම් අර වගේ පහත් වචනයක් පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට දැන් බමුණ හිතාගෙන හිටියා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලානේ. තේන්නද? අර දැන් මං කිව්වනේ මොනවද මේවා හතරක් තියෙනවයි කියලා. කුල හතරක් තිබුණයි කියලා. මොනවද? ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා. එතකොට ඒකෙන් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීය ඒගොල්ලෝ රාජ්‍ය මට්ටමේ ඉන්න අය. ඊළඟට රජුරවරුන්ට අවවාද අනුශාසනා කරන පුරෝහිත මට්ටමේ යාග හෝම කරන මට්ටමේ ඒ සියලුම අය තමයි බ්‍රාහ්මණ. එතනින් පහළ කර්මාන්ත කරන අය, එතනින් පහළ තවත් ඔය ඊටත් වඩා පහළ රැකියාවල් කරන අය. ඒකට ඒගොල්ලෝ හිතන්නේ අපි මහා ලොකු මිනිස්සු මහාණ්ඩිය. නමුත් බුදුහාඳුර දැක්කට මාන්නේ බිඳපෙට එක පාට. බමුණට කියනවා කෝධ බමුණෝ යම් කිසි කෙනෙක් ක්‍රෝධසිත ඇතුව ජීවත් වෙනවා නම් දැන් බුදුහානන්ට ක්‍රෝධයෙන් කතා කළේ. අන්න එයා තුල මොනවද තියෙන්නේ? වසල කරන්න ධර්ම තියෙනවා.
ඉතින් වසල කරන ධර්ම තියෙනවා නම් එයා කවුද කියලා කතා කරන්නේ? එයාට බමුණෙක් කියන්න බෑනේ. කවුරු කියලාද කියන්නේ? එයා වසලෙක්. බමුණ ටිකක් තැග් ගහලා ඉන්නවා. මදයි කරගත්ත දෙයක් බුදුහාමුදුරන්ට කියලා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? උපනාහීච බද්ධ වෛරේ. ඒ ක්‍රෝධේ පදනම් කරගෙන ඊළඟට ඇති වෙන බද්ධ වෛරය කියලා කියන්නේ මොකද්ද? අරගෙන යනවා දිගට. ඔය සමහර වෙලාවට ක්‍රෝධ සහගත සිත් තරහ සිත් අය ඔය කියනවානේ මම සංසාරෙත් උඹෙන් පලි ගන්නවා. අහලා තියෙනවනේ. අන්න එහෙම ආයි ඉන්නවා. දැන් ඔය කාලියක් කිනී කතාව එහෙම අරගෙන බලන්න. අන්න ඒ වචනේ කියපුවයි. ක්‍රෝධයේ සිත් තුළ ඇති කරගෙන උපනාහි බද්ධ වෛරේ තියාගත්ත සංසාරෙටත් ඒක අරගෙන යනවා. එහෙනම් වසල කරන ධර්මයක්. ඒ නිසා ඊළඟට කෙනෙක්ගේ ಗುಣ නහන පවිතු ස්වභාවය මගේ තුල තියෙනවා. ඒ කියන්නේ කාගේ හරි හොඳක් කවුරු හරි කතා කරනවා නම් එකපාරට කියන්නේ මොකද්ද? අපෝ ඒ මිනිහා ඕගොල්ලෝ ඉතින් ඔහොම කිව්වට මම නොදන්න ඒ මිනිසයා ගැන. අන්න ඒ පවිතු අදහස හිත තුල තියෙනවා. අනුන්ගේ ගුණයට කැමති නැහැ. හැමතිස්සෙම හදන්නේ ගුණේ විනාශ කරලා දාන්න. තේන්නානේ? කොහෙන් හරි මොකක් හරි වැරද්දක් හොයාගෙන ඒක හොයා ගන්නවා. අර කතාවක් තියෙනවනේ. මිනිස්සෙක් ගල් 1000ක බිත්තියක් බඳිනවා. හරි ලස්සනට මේ බිත්තිය බැඳලා තියෙනවා. තාප්පේ. එක ගලක් විතර ගන්නවනම් චූට්ටක් ඇදේට බැඳිලා තියෙනවා. එක ගලක්. අර ගල් 1000ම ලස්සනට බැඳලා 999ක් හොඳයි. එක ගලක පොඩි ඇදයක්. 99ම පැත්තක දාලා මොකද්ද කතා කරන්නේ? අර එක ඇදවිච්ච තැන. ඔය තමයි මිනිසුන්ගේ හැටි. කොච්චර හොඳ තිබුණත් එක වැරද්දක්, එක අඩුවක් දැක්කොත් ඒක ස්මතු කරලා කතා කරනවා. ගුණේ නහන පවිතු සිත්. බුදුහාමුදුරු දේශනා කරන්නේ බමුණ මේවා වසල කරන ධර්ම. ඔහු තුළ මේවා තියෙනවා නම් ඔහු කවුද? වසලෙක්. හිතන්න යමක්. ක්‍රෝධය ඇයි අපිට ක්‍රෝධය ඇති වෙන්නේ? අපි ක්‍රෝධ ඇයි ක්‍රෝධය ඇති වෙන්නේ? අපිට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙන්නේ, තරහ ඇති වෙන්නේ, ක්‍රෝධය ඇති වෙන්නේ අපිට ඕන විදිහට ඒවා පවතින්නේ නැති වෙනකොට. දරුවා මට ඕන විදිහට වෙන්නේ නැති වෙනකොට ක්‍රෝධය. බෙරිඳ මට ඕන විදිහට වැඩ කරන්න නැති වෙනකොට, කටයුතු කරන්න නැති වෙනකොට ක්‍රෝධය. ස්වාමියාත් එහෙමයි, අනිත් අයත් එහෙමයි. මේ ලෝකේ මගේ වශයෙන් මට ඕන විදිහට කටයුතු කරන්නේ කවුද කියලා බලන්න. ඔබ තුල ඔබගේ ජීවිතේ බලන්න. ඔබ හැමදා ඔබ මාසයකට සැරයක් හෝ මාස දෙකකට සැරයක් හෝ නියපොතු කපන ගමන් කෙහෙල් මල මේක වැවෙන්නේ නැතුව තිබ්බනම් හොඳයිනේ. වැවෙනවා. නවත්තන්න පුළුවන් නෑ. කොණ්ඩේ කපන්න බාබර් ළඟට යනකොට ඔට කීයක් හරි වේදන් වෙනවා. ඊට පස්සේ හිතනවා ඒක වැවෙන්නේ නැතුව තිබ්බනම් ඉවරනේ. නමුත් වෙන්නේ නෑනේ. ඒකටත් ද්වේෂය ඇති කරගන්න. එතකොට මගේ ශරීරය තුල තියෙන දේවල් වලටත් මමම ද්වේෂය ඇති කරගන්නවා නම් බාහිර දේ ගැන මම මුළු කතා කරන්නේ. මට ඕන විදිහට කරන්න බෑනේ, තියාගන්න බෑනේ. වෙනවා ඒක. එතකොට අපි ක්‍රෝධය ඇති කරගන්න නැතුව ඉන්න. ක්‍රෝධසිත හොඳ නැහැ. ඒ ක්‍රෝධසිතින් මැරුණොත් මොකද වෙන්නේ කියන එක අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නැහැ. ඒ නිසා බුදුහාඳුරෝ බමුණට පැහැදිලි කරනවා. බමුණ මේ ධර්මතාවයන් වසල කරන ධර්ම එපා. ඒ වයින් කරගන්න. ඊළඟට ඒකේ තියෙන තව එකක්. විපන්න දිට්ඨි මායාවි. හතරවෙනි එක. විපන්න දිට්ඨි. පහ මායාවි. එතකොට මං ඉස්සෙල්ලා තුනක් කිව්වා, තව දෙකක් තියෙනවා. දැන් මේ දෙකත් ඒකට අයිති වෙන්නේ. විපන්න දිට්ඨි කියලා කියන්නේ දැන් අපි තුල තියෙනවානේ යම් කිසි යම් එක එක දෘෂ්ටි තියෙනවා.
දෘෂ්ටි කියන්නේ දැක්මනේ. එක එක්කෙනාගේ එක එක දැක්ම. එතකොට ධර්මයේ පිළිබඳවත් එක එක්කෙනාගේ දෘෂ්ටි තියෙනවා. ඒ නිසානේ එක එක විවිධ අර්ථකථන දෙන්නේ. ඒක පස්සේ එතෙන්ට හොඳ තැනක් තියෙනවා. ඕක පස්සේ අපි එනවා එතෙන්ට. තේන්න? ඒ නිසා තමයි කිව්වේ දිට්ඨිංච අනුපගම්ම. යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දෘෂ්ටි සියල්ල ආක්‍රමණය කරන්න ඕන, පැත්තක දාන්න ඕනේ. මොකද දෘෂ්ටි කියලා කියන්නේ හරියට මකුළු දැල් වගේ. අපි පටලැවිලා තියෙන්නේ. මේ සමාජයේ ඉන්න බහුතරය 99% දෘෂ්ටි වල පටලැවිලා. බෞද්ධයත් එහෙමයි. අපි අනිත් අය ගැන පැත්තකින් තියමු. බහුතර දෘෂ්ටි වලට පටලැව. ඒ නිසානේ එක එක වචන අල්ලගෙන තර්ක කරන්නේ. මොකටද තර්කයක්? පුනරුත්පත්තිය තියනවාද? කවුද ඔක ඔප්පු කරුවේ? කොහෙද තියෙන සාක්ෂි? දෙයනේ ඔක තිබුණත් නැතත් බුදුහාමුදුරු දේශනා කළා තියෙන මොකද? සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. පව් කරන්න එපා, හොඳ දේ කරන්න. ඔච්චරනේ. ඕක පරලොවත් ඇත. ඒ කියන්නේ ඇතත් නැතත් සුදනිනේ පරලොව ඒක හලොත් එහෙකි කියලා තියෙනවානේ. පව්කම් දුරලාමසිත කියලා. තිබුණත් නැතත් මිනිස්සෙනේ පරලොවක් කියලා එකක් පව්කම් අතහරිනවා නම් ඒක හොඳයි. ඒකට මොකද්ද වරද? ඉතින් ඔකට කෙස් පලාගෙන තර්ක ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ දෘෂ්ටි සමහර වෙලාවට තමන්ගේ තියෙන උගත්කම පෙන්වන්න. දෘෂ්ටි එනිසා විපන්න දිට්ඨි එහෙම වෙනවා. දැන් මම බලන්න මගේ කණ්ණාඩි දෙකක් මම දාගෙන තියෙනවා. මට පේන්නේ මේකට මම මොන හරි පාට දෙකක් අලුව ගත්තොත් ওই පාටටනේ මට පේන්නේ. එතකොට ඔන්න මගේ දෘෂ්ටිය. එතකොට ඒ පේන පාටෙන් මම සමස්ත දර්ශනම මනින්න උත්සාහ කරන නමුත් ඒක එහෙම නෙවෙයි. වෙන කෙනෙකුට වෙන විදිහකට පේන්න පුළුවන්. එතකොට මායාවී. දන්නවනේ මායාවී කියලා කියන්නේ මායා. ඒක විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන මාය කියන්නේ මායාකාරයෝ දැකලා තියෙනව නේද? මවලා පෙන්නනවා නැති දෙයක් තියෙනවයි කියලා. ඇත්තයි කියලා. ඉතින් අපි සමහර වෙලාවට යම් දේවල් මවලා පෙන්වන්න හදනවා. ඒව අපි තුල තියෙනවා කියලා. නැති දෙයක් පෙන්වන්න හදනවා. ඒකට චඤ්ඤඤ්ඤාවාස ලෝහිති. ඊළඟට ඒකජං වා දිජං වාපි යෝධපානානි හිංසති යස්ස පානේ දයානත්ති. ඔන්න බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ඒකජං වා දිජං වාපි යෝ ඉදපානානි හිංසති. එක ප්‍රාණයක් ප්‍රාණ දෙකක් ওই විදිහට ප්‍රාණඝාතය කරනවා. ඒ කියන්නේ ඒකපාන. ඒක බීජේන්ද්‍රිය. ඊළඟට ද්විජං වාපි ප්‍රාණ දෙකක් කියලා කියපුවාම සමහර වෙලාවට මෙහෙම හිතන්නත් පුළුවන්. මොකද්ද? අපි හිතමු දැන් ගර්භයේ ඉන්න කෙනෙක්. අපි නැති කරන්න හදනවා. කොච්චර ඒවා කරනවද? මේ ලෝකයට උපදින්න ඉන්න දරු පැටව් කී දෙනෙක් අපි විනාශ කරනවද? එතකොට කොයි විදියකින් හරි මොනවද මේ යෝ ඉදපානානි හිංසති යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකේ සත්ව හිංසාව කරනවා නම් හිංසති කියලා කිව්වේ ඒකයි. යස්ස පානේ දයානත්ති පානේ ප්‍රාණයට දයානත්ති දයාවක් ආදරයක් සෙනෙහසක් අනුකම්පාවක් මෛත්‍රියක් නැහැ. අපි මරනවා. අපි විනාශ කරනවා. ඒතකොට අද සමාජයේ ස්වභාවය මේක. දැන් බලන්න මේ ත්‍රස්තවාදී කියලා කොටසක් තියෙනවනේ. එක ආගමක්. අනිත් සියල්ල සමූල ඝාතනය කරන්න ඕන. ද්වේෂය. එතකොට මොන ආගමේද මොන ශාස්ත්‍රෝරයාද ප්‍රාණඝාතයේ අනුමත කළේ? කවුරුවත් නැහැ. ලෝකේ කිසිම ශාස්ත්‍රෝරයෙක් නැහැ. හැබැයි කරනවා. එතකොට යස්ස පානේ දයානත්ති යම් කිසි පුද්ගලයෙක් තුල මේ ප්‍රාණයකට දයාව නැත්තම් ආදරේ නැත්තම් අනුකම්පාව නැත්තම් ජීවත් වෙන්න ඕනයි කියන හැඟීම ජීවත් විය යුතුයි කියන හැඟීම නැත්තම්
තඤ්ඤඤ්ඤා වසලෝහිති. ඔව් වසලේ. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණඝාතය කරන පුද්ගලයා වසලේ. මොකද ප්‍රාණඝාතය කිරීම යනු වසල කරන ධර්මයක්. ඔන්න මේක ඔබ මතක තියාගන්න. අපිට මේකේ හොඳට ඒකට උත්තර තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරන තුන්වෙනි ගාථාව තියෙනවා. යෝහන්ති පරිරුන්දති ගාමානි නිගමානිච නිග්ගාහෝකෝ සමඤ්ඤාතෝ තඤ්ඤඤ්ඤා වසලෝහිති. හරි? යම් කිසි පුද්ගලෙක් යෝහන්ති පරිරුන්දති ගම්හා නියංගම් විනාශ කරනවාද? යෝහන්ති පරිරුන්දති ගාමානි නිගමානිච. ගාමානි කියලා ගම්, නියම් ගම් ගමක් ඊළාට නියම් ගම් කියලාගෙන පොඩි පොඩි ඒවා හන්ති පරිරුන්දති ඒවා විනාශ කරනවා. ඒ කියන්නේ ගම්මාන පිටින් විනාශ කරන ඒවා බලන්න කොච්චර තියෙනවද කියලා. සමහර වෙලාවට බෝම්බයක් දානවා. සමහරට ගිහලා වෙඩි තියනවා. සමහර වෙලාවට කපලා කොටලා විනාශ කරනවා. කොච්චර තියෙනවද? පරිරුන්දති කියලා කියන්නේ සේනාව ලවා විනාශ කරනවා. නැත්තම් වටලනවා. එතකොට පරිරුන්දති සේනාව ලවා මේක වටලනවා. වටලලා තේන්න අරිනවා. දැන් එහෙම උනානේ. දැන් අපේ ලංකාවේ අර ත්‍රස්තවාදී යුද්ධයේ තියෙන කාලේ අපේ හමුදා කඳවුරු ගිහිලා මෙහෙම වටලනවා. එතකොට මේකට කිසිම සැපයුමක් නැහැ. ජල සැපයුම් කපනවා, ආහාර පාන ගේනවා කපනවා, මාර්ගයේ කපනවා. මොනම ක්‍රමයකින්වත් ඇතුළට එන්න විදියක් නැහැ. අපි දැන් වටලලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. ඒ වගේ ගාමාවා නිගමාවා ගම් විනාශ කරනවා. ගම් පිටින්. එතකොට යම් කිසි පුද්ගලයෙක් ගම් විනාශ කරනවා නම්, නියං ගම් විනාශ කරනවා නම්, ඊළඟට ගම් සේනාවලව වට කරනවා නම්, ඊළඟට නිග්ගාහෝකෝ සමඤ්ඤාතෝ. නිග්ගාහෝකෝ ඒ කියන්නේ නිග්‍රහ කරන්නේ කියයි සමඤ්ඤාතෝ ප්‍රසිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා අනුන්ට නිග්‍රහ කරන පුද්ගලෙක්. ඒ හැමතිස්සෙම අනුන්ට නිග්‍රහ කරලා කතා කරන පුද්ගලෙ ඉන්නවනේ. එතකොට අනුන්ට නිග්‍රහ කරලා කතා කරනවා නම් දැන් මේ පුද්ගලයාත් කවුද මේ අග්ගික භාරද්වාජ බමුණත් එහෙමනේ ඉතින් බුදුහානන්ට වසලේ වාදෙන්නේ කතා කළේ. ඒ විදිහට වසල වාදයෙන් කතා කරන මිනිස්සු හැමතිස්සෙම වසලේ කොහෙද යන්නේ? වසලයා මොනවද කරන්නේ? අන්න නිග්ගාහ. එතකොට සමඤ්ඤාතෝ මේ පුද්ගලයා හඳුන්වනවා. එයා වසල වාදයෙන් කතා කරන පුද්ගලෙක්. සමහර මිනිස්සු නරක වචන කියනවනේ. අපි කියනවනේ දැන් සිංහල වචනයක් තියෙන කුණුහරුප කියලා. මම මේ තේරෙන භාෂාවෙන් ඔබට කියන්නේ ඒක තේරෙන්න ඕනේ නිසා. අසභ්‍ය වචන. ඒතකොට හැමතිස්සෙම අසභ්‍ය වචන, නොහොබිනා වචන කියනවනේ. අපෝ මිනිහා කුණුහරුප කියන්නේ. කට ඇරියොත් කුණුහරුප කියන්නේ. අන්න බලන්න. නිග්ගාහකෝ සමඤ්ඤාතු. දැන් පැහැදිලිනේ. අපි නිකම්ම ලේබලේ අලෝ ගන්නවා. අලෝ ගන්නේ ඇයි? අර වසල කරන ධර්මයේ මා තුල තියෙන නිසා. එහෙනම් ਉਹ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කවුද? වසලෙක්. දැන් මේ අග්ගික භාරද්වාජ බමුණට මේ බුදුහාමුදුරෝ මේ ටික මතක් කරන්නේ. තේන්නානේ? දැන් ඔබ මේකේ තියෙනවා මේ පිරිවරණ පොත් වහන්සේ, ඒ කියන්නේ පිරිත් පොතේ ඕක තියෙනවා. ඔබ ත්‍රිපිටකය ඔබ ළඟ නැති වෙන්න පුළුවන් නේ. හැබැයි ත්‍රිපිටකය දැන් අන්තර්ජාලයේ තියෙනවා. ඔබ ස්වාණ්ඩ කියන එතෙන්ට ගිහිල්ලා ඔබ වසල සූත්‍රය කියලා ගහන්න ඕනේ තියෙනවා. ඒකේ තේරුම ඕනනම් අටුවාව තියෙනවා. ඒකේ විස්තර ටික තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. පිරිත් පොතේ තියෙනවා. සිංහල තේරුමක් තියෙන පිරිත් පොත් තියෙනවනේ. තියෙනවා. ඒකට මේක නිතර පරිශීලනය කරමින් ඔබ ඔබගේම ප්‍රශ්න කරන්න. මේවා මා තුළ තියෙනවාද? එහෙනම්
අර අමිහිරි වචනේට ආත් පුද්ගලයෙක්ද මම කියලා ඔබෙන් ප්‍රශ්න කරන්න. මං කිව්වේ ඒකයි අලුත් අවුරුද්දක් එනවා. අපි අලුත් අවුරුද්දේ අලුත් දෙමු. කොරෝනා වලින් අපිට හුඟා පාඩම් උගන්වලා තියෙනවා. අපි හුඟා දේවල් අපෙන් ඈත් කරලා තියෙනවා. හුඟා දේවල් අපෙන් අහිමි කරලා තියෙනවා. මෙන්න මේ නිසායි ඔබට මේක උනේ කියලා අපිට යම් යම් පාඩම් අපිට නිසල්මනේ කියලා දීලා තියෙනවා. අපි හැදෙමු. අපි හැදෙමු. මේ හැදෙන්න තමයි බුදුහාඳුරු මේ බමුණටත් මේ ටික ඉගැන්වුවේ. බමුණෝ හැදෙන්න. නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ. කම්මනා වසලෝ හෝති කම්බනා හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් තමයි මේ தත්ත්වයට වෙන්නේ උත්පත්තියෙන් නෙවෙයි කියලා. ඊළඟට ගාමේවා යදිවා රඤ්ඤේ යම් පරේසං මම අයිතං තෙය්‍යං අදින්නම් ආදියති තඤ්ඤඤ්ඤාවස ලෝහිති. මේකත් හොඳ තැනක්. ගාමේවා යදිවා රඤ්ඤේ යම් පරේසං මම අයිතං තෙය්‍යං අදින්නම් ආදියති. දැන් මේ පාලි ගාථාවේ තියෙන තේරුම මම ඔබට කියලා දෙන්නම්. ගමේදී හරි අරණ්‍යේදී හරි අරණ්‍ය කියලා කියන්නේ කැලේ කියමු. කැලේනේ අරණ්‍ය කියලා කියන්නේ. එතකොට ගමේදී හරි කැලේදී හරි අනුන්ගේ දෙයක් අපිට අයිති නැති දෙයක් අපිට නොදුන්න දෙයක් යම් දෙයක් යම් වස්තුවක් හොරහිතින් ගනීද. එතකොට මේකේ සමස්තයක් හැටියට අපිට ගන්න තියෙන්නේ හොරහිත. ඒක තමයි අපි සමාදන් වෙන්නේ. මතකනේ අදින්නා දාන. අදින්න කියලා කියන්නේ නොදුන්න. දාන කියලා කියන්නේ දෙන. නොදුන් දෙයක් ගන්නවා අදින්නා දාන. තේරෙනවනේ? නොදුන් දෙයක් ගන්නවා. එතකොට මට අයිති නැහැ. එතකොට ගමේදී හරි ගමේ වනේ අරඤ්‍ය කියලා කිව්වේ ඒකනේ. ඈ ගාමේවා යදිවා අරඤ්ඤේ යං පරේසම් මමායිතං. පරේසම් මමායිතං අනුන්ගේ අයිතියක් තියෙනවා ඒකේ. එතකොට මට නුදුන්න අනුන්ට අයිති දෙයක් ගමේ හෝ වනේදී හෝ අපේ තෙය්‍යං අදින්නම් ආදී තෙය්‍ය කියලා කියන්නේ හොරහිත. අදින්නම් ආදීති මට නුදුන්න දෙයක් හොරහිතින් මම ගන්නවා. වටින තැන. මේක ගමේ කියලා කියපුවාම වැඩ කරන තැන කර්මාන්ත ශාලාව සේවය කරන තැන අනුන්ගේ ගෙදරක මේ ගමේ කියපු වචනෙට මේ ඔක්කොම අයිති වෙනවා. තේරුණානේ? අනුන්ගේ ගෙදරක තමන්ගේ ගෙදර උනත් වෙන්න පුළුවන්. හරිනේ? ගමේ තමන්ගේ ගෙදර ස්වාමියා තමන්ට දුන්නේ නැති දෙයක් තියෙන පොකට් එකේ ස්වාමියාගේ සල්ලි ටිකක් තියෙනවා. ඒක අයිති කාටද? ස්වාමියාට. බිරිඳ බව ඇත්ත. හැබැයි ඒක ස්වාමියාට අයිති නම් ඒක මට දුන්නේ නැත්තම් හොරහිතින් මම ඒක ගන්නවා නම් මොකද්ද වෙන්නේ? දැන් හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරේ දේශනා කරේ ඒක වසල ධර්මයක්. එතකොට ඔබ කවුරු වෙනවද? ඒ தත්ත්වයට වැටෙනවා. මොකද මට අයිති නැති දෙයක් නේ මම මේ ගන්නෙ. තේරෙනවද? එතකොට ගමේදී වැඩ කරන තැනේදී සමහර වෙලාවට වැඩ කරන ගමන් ආයුධයක් ඇණයක් මොකක් හරි ඒවා මේ තියෙනකොට වැඩිපුර තියෙනවනේ කියලා යන ගමන් සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. මට අයිති නෑ. මට අයිති නෑ හොරහිත. එතකොට සේවකයන්ට තැන හොරහිත ගෙනියන්න එපා. කොල කෑල්ලක්වත් ගෙනියන්න එපා. Tamanට අයිති නැත්තම් අවශ්‍ය නම් ඉල්ල ගන්න. ලැබුණොත් ගන්න. නැත්තම් නිකයින්ද. හොරහිතෙන් ගෙනියන්න එපා. එතකොට ගාමේවා යදිවා රඤ්ඤේ යම් පරේසම් මමයිතං තෙය්‍යං අදින්නම් ආදියති තඤ්ඤඤ්ඤාවස ලෝහිති.
ඊළඟට වනේ අපි කැලේ තියෙන ගස් ටික කපනවා. දැන් ඔය ලංකාවෙත් ඒ වගේ දේවල් වෙලා මිනිස්සුන්ට දැන් කියලා තියෙනවානේ තමන්ගේ වේදමින් ඒවා ආපහු රෝපණය කරන්නයි කියලා. මේ අදින්නම් ආදීති. මට නොදුන්න දෙයක් කැලේ තියෙනවා. මම ඒවා විනාශ කරනවා කපනවා. මට අයිති නෑ. මගේ කරගන්න. ඊළඟට වනේ භූමිය තියෙනවා. රජයට අයිති ඉඩම් වෙන කාටවත් අයිති ඉඩම්. මම ගිහිල්ලා මේකේ වැටමායින් ගහ ගන්නවා. ගාගෙන කියනවා මගේ මුත්තගේ සීයාගේ කිත්තගේ කිරිතිත්තගේ ඉඳලා අපි මේ පදිංචිකාරයෝ කියලා. මේ අනුන්ගේ ඉඩම්. හොඳටම දන්නවා තමන්ගේ නෙවෙයි කියලා. හරි? එතකොට ගමේ වනයේට යන්න ඕනේ තමන්ගේ ගෙදර. මායිම මෙතන. මේ අල්ලපු ඉඩම. අයිතිකාරයෝ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. සමහරලාට වැට ඇවිදිනවා. අපි දන්නේ නැතුව. ඇවිදින වැටවලුත් තියෙනවනේ. ඇවිදින වැටවලුත් තියෙනවා. හොරහිත. එතකොට බුදුහාමුදුරේ මේ පුද්ගලයා කවුරු හැටියටද හඳුන්වලා තියෙන්නේ? බලන්න මේ එදා සමාජේ මම ඔබට කිව්වනේ අවුරුදු 2560 ගණනකට පෙර ආතෝ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය මේ සූත්‍රය අඩංගු කරුණු අද වර්තමානයේ 2021 වෙනකොටත් එහෙමම වළංගුයි ක්‍රිස්තු වර්ෂමේ බුද්ධ වර්ෂ නෙවෙයි. එහෙමත් වළංගුයි. ඒකයි මං කිව්වේ නෙල්ලි ගෙඩිය හපන්න පැන් රහස දැනෙනවා වගේ. බුදුදහම ඉගෙන ගන්න හදාරන්න ඒකේ රසය අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොටයි ඔබ මන් නිතර කියන කෙනෙක් ඔය වචනේ මන් නිතර කියනවනේ. ඔබ ධම්මචාරී වෙනවට වඩා ධම්මචාරී වෙන්න කියලා කියන්නේ ඒකයි. ධම්මචාරී වෙන්න. ධර්මයට අනුව ජීවත් වෙන පුද්ගලෙක් බවට පත් වෙන්න. ඒ නිසා හොර හිතින් ඇති කරගෙන Tamanට අයිති නැත්තම් ඇල්පෙනිත් එක නූල් පොටක ඇල්පෙන්ටත් වටිනවනේ. නූල් පොටක දෙයක්වත් ගන්න එපා. කවදා හරි දවසක ඔබට මතක් වුණොත් මම එදා හවල් දෙයක් කළා. මට අයිති නැති දෙයක් කියලා. සමහර වෙලාවට පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඕක මතක් වෙලා ඔබට ඇති වෙන පසුතැවිල්ලෙන් ලක්ෂ ගාණක් වියදම් කළත් ඔබට බැරි වී පසුතැවිල්ල අයින් කරගන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරු මේ අපට දේශනා කරන්නේ. ආත්ම පාරිශුද්ධිය, චිත්ත පාරිශුද්ධිය උදෙසා ඔබ මේ දේවල් කරන්න. ඊළඟට තියෙනවා යෝ හවේ ඉන මාදාය චුජ්ජමානෝ පලායති නහිතේ ඉන මත්තීති තංජඤ්ඤා වසලෝයිති. දන්නවද මේ මොකද්ද කිව්වේ කියලා? ඔබට අත්දැකීමට සිදු වෙන කාරණා. යෝ හවේ ඉන මාදාය චුජ්ජමානෝ පලායති නහිතේ ඉන මත්තීති තංජඤ්ඤා වසලෝයිති. යම් කිසි කෙනෙක් ණයට මුදලක් ගන්නවා. ඉනං ආදාය ඉන කියලා කියන්නේ ණය. ආදාය ණයට ගන්නවා. මුදලක් හරි භාණ්ඩයක් හරි මොකක් හරි ගත්තයි කියමුකෝ. එහෙම ඕන තරම් වෙනවනේ සමාජේ. ණයට මුදලක් ගන්නවා. එහෙම නැත්තම් ගෙනල්ලා දෙන්නම් කියලා ගෙනියනවා. ආයුධයක් ගෙනියනවා. මොකක් හරි භාණ්ඩයක් ගෙනියනවා. ආපහු මම රිටර්න් කරන්නම් කියලා කියනවා. එහෙම නැත්තම් ණයට මොන හරි දෙයක් ගන්නවා. එහෙම අරගෙන ඉවර වෙලා චුජ්ජමානෝ පලායති. පලා යනවා. පැන යනවා. කොහොමද පැන යන්නේ? පැන යන්නේ නහිතේ ඉන මත්තීති. මම උඹගෙන් එහෙම දෙයක් ගත්තේ නැහැ. හරි? මම උඹගෙන් ණයක් ගත්තේ නැහැ. මම උඹගේ භාණ්ඩයක් ගත්තේ නැහැ. මම උඹගේ ඕවා ඉල්ල ගත්තේ නැහැ. ඔය කියන්නේ පට්ටපල් බොරු කියලා මගහරිනවා. දැන් ඔබට හිතෙනව නේද බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් මේව වෙලා තියෙනවනේ. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ.
ණයට මුදලක් ඉල්ලගෙන අතමාරුවක් කරගන්නවා. අනේ දෙන්නම් මේක අහවල් කාලේ පුළුවන් වෙලාවට පුළුවන් අවස්ථාවේදී ඊළඟ පඩියේදී කොහොම හරි මං ගෙවනවා. එහෙම නැත්නම් මාස 3ක් ඇතුළත ගෙවනවා කියලා නායකරයා බැංකු ණය ඕන තරම් අපේ මිනිස්සු බැංකු වලට අර මොනවද ඒවා තියනවායි කියලා කියන්නේ හොයන්නලු යන්නේ. තියනවායි කියලා කියන්නේ මිනිස්සෙකුට ඕන තරම් කරන්නේ. මේ බුදුහාමුදුරු බලන්න මේ ඒ කාලෙත් සිද්ධ වෙලා තියෙන දේවල් මේ. එතකොට ඒ කාලෙත් සිද්ධ වුණා අද ඊට වැඩිය සිද්ධ වෙනවා. ඊට මේටත් වඩා මහා පරිමාණයේ සිද්ධ වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද? යම් කිසි පුද්ගලයෙක් ණය අරගෙන ඒ ණය ඉල්ලපු වෙලාවේදී මම උඹගෙන් ණය ගත්තේ නැත මම උඹගෙන් මේ දේ ගත්තේ නැtei කියලා පලා යනවා නම් පැන යනවා නම් හැංග වෙනවා නම් තඤ්ඤඤ්ඤා වසලෝහිති. පැහැදිලි? ඔබ කවුද? විනිශ්චය හරිනේ. විනිශ්චය ජජ්මන්ට් එකක් දෙනවා. ඔය ආගම් වල උගන්වනවානේ day of judgment කියලා. ඔයා තමයි නඩුකාරයාම. You are the judge and you are the person who give the judgment to yourself. ඒක තමයි ප්‍රධානම දේ. හරි? දැන් පැහැදිලිනේ. ණයක් ගන්නවා, අතමාරුවට බඩුවක් හොමාරු කරගන්නවා, මෙයා කරගන්නවා. මට මේක දෙන්න මගෙන් ගත්තනේ, මට මේක දෙන්න එපා, මට රිටර්න් කරන්න එපා. කවුද ගත්තේ? බොරු කියන්න එපා. ඉවරයි. හරි? මේවා මේ දීර්ඝව කතා කරලා කෙස් පැලෙනකන් තර්ක කරන්න ඕන දේවල් නෙවෙයි. පොඩි එකෙකුට උනත් තේරෙනවා. ඒ නිසා මම ඉක්මනට මේ ටික ඉවර කරන්නයි මේ ඔබට මතක් කරන්නේ. ඊළඟට යෝචේ කිංචික්ක කිංචික්ක මාඤ්ඤතා පන්තස්මින් වජතං ජනං හන්ත්වා කිංචික්ක මාදේති චන්දඤ්ඤා වසලෝහිති. යම් කිසි කෙනෙක් යම් කිසි වස්තුවක් කැමැත්තෙන් ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් පාරේ යන පුද්ගලයෙක්ගේ වස්තුව අපි කියමු චේන් පොටක් වලල්ලක් හෑන්ඩ් බෑග් එකේ සල්ලි තියනවා කියලා හිතාගෙන කැමරාවක් මොනවා හරි දෙයක් බැංක් කාඩ් එකක් මොනවා හරි දෙයක් පාරේ යන මිනිස්සෙක්ගේ යමක් කඩා වඩා ගන්නවා හොර හිතින් එතකොට යම් කිසි වස්තුවක් කැමති මාර්ගය යනවා ජනයා කී වස්තුව අපි පැහැර ගන්නවා. දැන් ලීසි මේක තේරුම් ගන්න. පාරේ යන මිනිස්සු කොච්චර ඕවා කරනවද බලන්න. ජනගමන් චේන් එක කඩාගෙන යනවා. පාරේ බස් එකේදී පික් පොකට් ගහනවා. පාරේ යන ගමන් පර්ස් එක අරගෙන යනවා. කාර් එකට ගොඩ වෙන්න යනකොට හෑන්ඩ් බෑග් එක උදුරුගෙන යනවා. බඩු ටික කාර් එකට දාන්න යනකොට අනිත් ට්‍රොලියේ තියෙන බඩු ටික තවත් අරගෙන දුවාගෙන යනවා. මේ හොරකම් හැම පැත්තකින්ම ඇති වෙන්නේ ඇති විය හැකි ඇති වෙන අදත්තා දානේ හොරකම් පිළිබඳව දැන් මේ බුදුහාමුදුරු කතා දැන් බලන්න කැලේ හා ගමේ හරි Tamanට නැති දෙයක් දුන්නේ නැති දෙයක් අනුන්ට අයිති දෙයක් ගන්න එපා කියලා කිව්වා. ඒත් හොරකම්. ඊළඟට දැන් මේ තියෙනවා පාරේදී මහමගදී ගමන් කරන මිනිස්සෙක්ගේ දෙයක් අපි හොරකම් කරන කඩා වඩා ගන්න කඩමණ්ඩියේදී දේවල් හොරකම් කරගන්නවා. ගෙදර වලේ දාලා තියෙන දේවල් කඩාගෙන අරගෙන යනවා. දන්නේ නැතු හොරකම්. හොරහිත්. මෙන්න මේ නිසා තමයි අද සමාජයේ අපි අර්බුදකාරී තත්ත්වයට වැටිලා තියෙන්නේ. දැන් බලන්න අපි ගයක් හදනවා. හරි? මේ ගේ වටේටම අපි ගහ ගන්නවා මොකද්ද ලොකු තාප්පයක්. ලොකු වැටක්. ඇයි මේ වැට ගහන්නේ? ඇයි තාප්පයක් ගහන්නේ? අපිට ගහන්න වෙලා තියෙනවා. අපි පුංචි කාලේ අපේ ගෙවල් වල
වැටවල් ගහලා තිබ්බේ නැහැ. වැටවල් තිබ්බේ නැහැ. ගහක් තියෙන්නේ. මෙන්න මෙතන අඹ ගහක් තියෙනවා, මෙතන කොස් ගහක් තියෙනවා, මෙතන දෙල් ගහක් තියෙනවා, මෙතන නන්නන් ගහක් තියෙනවා. මොකක් හරි ගහක් තියෙනවා. ඕක තමයි මාහිම. කවදාවත් මේ මාහිම පැන්නුවේ නැහැ කවුරුවත්. මේවා වැටකම්බි තිබ්බේ නැහැ. තේන්නද? ඒ වුණාට මේ ගෙදර පොල් ගහෙන් වැටෙන පොල්ලත්ත සුමාන ගානක් බිම තියෙන කවුරුවත් ඇහිඳගෙන ගියේ නැහැ. පොල් ගෙඩිය එහෙම තියෙනවා. කවුරුවත් ඇහිඳගෙන ගියේ නැහැ. මේ ගහේ හැදෙන නන්නන් ගෙඩිය, මේ ගහේ හැදෙන කොස් ටික හොරෙන් කවුරුවත් කඩාගෙන ගියේ නැහැ තිබුණා. ඇයි? මේ කොස් ටික අපි කඩනකොට මේ ගැටේ ඉන්න මිනිස්සු දන්නවා අපිටත් ඒක හම්බ වෙනවා. අපි බෙදා හදාගෙන ජීවත් වෙච්ච සමාජයක්. අද බදාගෙන ජීවත් වෙන සමාජයක්. බෙදා කොහොම වුණත්. ඔතන තමයි අපිට වැරදිච්ච තැන. මේ ලෝක ආරම්භයේදී බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවානේ ඉස්සෙල්ලාම මේකේ පෘථිවි රසය හරියට අර කිරි යුදේ වගේ තිබුණා. මේක මිනිහ ඉස්සෙල්ලාම ආපු එක ඇඟිල්ල කාලා බැලුවා හරි රසයි. ඊට පස්සේ ඒක කාණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ දවස් දෙක තුනකට ගෙනියන්න පටන් ගත්තා. ඔයින් ඇතිවෙච්ච විපර්යාසය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. තණ්හාව. දැන් පැහැදිලි ඔබට. මොකක්ද අන හේතුත? සක්කිපුත්තු සාබෘති. මොකද්ද මේ කියන්නේ? අත් හේතු තමා නිසා හෝ පර හේතු අන නිසා හෝ යම් කිසි ධනයක් බලාපොරොත්තුෙන් හෝ තනතුරක් නිලයක් බලාපොරොත්තුෙන් හෝ යම් කිසි පුද්ගලයෙක් බොරු කියනවනම් දැන් බලන්න බුදුහාමුදුරුවෝ මේ පංචශීලයේ ලස්සනට දේශනා කරන හැටි මෙතන ඉස්සෙල්ලා ඔබට මතකනේ ඝාතනය කිව්වා. ඒක ජංවා දිජංවා අපි යම් පරේසම් එහෙම කියලා දේශනා කෙරුවානේ. මොනවද මේ ප්‍රාණඝාතය ගැන කිව්වා. එපා. ගම් වනසන්න එපා, මිනිස්සු මරන්න එපා, සත්තු මරන්න එපා. දැන් අපි පාණාතිපාතා ඊළඟට දේශනා කරනවා මේ අදින්නා දාන. ඉස්සෙල්ලා කිව්වනේ අදින්නා දාන කියලා. හොරකම් කරන්න එපා. ගමේ තියෙන එකක්, කැලේ තියෙන එකක්, ඊට පස්සේ මහා මග යන අයගේ දේවල් කඩා වඩා ගන්න එපා. අදින්නා දාන. දැන් මේ බලන්න මේ අපි හිතුවේ නැති වුණාට මේ හැම සූත්‍රයක් ඇතුළතම මේ සීලේ තියෙනවා. තේන්නද? සීලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ හැම සූත්‍රයකම නිර්වාණගාමී ප්‍රතිපදාව අඩංගු වෙලා තියෙනවා. හරිනේ? මොනවද නිර්වාණගාමී ප්‍රතිපදාව? සීල, හරි? තේන්නානේ? දැන් මේ සීලේ දැන් බලන්න අතන තියෙනවනේ. දැන් ප්‍රාණඝාතේ පාණාතිපාතා කිව්වා, ඊළඟට අදින්නා දානා කිව්වා. දැන් මෙතන මුසාවාදා කියනවනේ. දැන් බලන්න තමා නිසා හෝ ඒ කියන්නේ මම බේරෙන්න ඕනයි කියලා හිතාගෙන නැත්තම් මගේ තනතුර බේර ගන්න ඕනයි කියලා හිතාගෙන නැත්තම් මගේ උසස් වීම බේර ගන්න ඕනයි කියලා හිතාගෙන මොන දේවල් නිසා හෝ මුසාබෘති බොරු කියනවා. ඊළඟට අනුන් නිසා බොරු කියනවා. පො මිනිහා මගේ යාළුවෙක්, මිනිහා අමාරුයි දාන්න බෑ. නැත්තම් මිනිහා මගේ බොස්නේ. මට මෙච්චර කාල රස්සාව දීගෙන මාව බලා කියාගත්තනේ. නැත්තම් මිනිහාට මම සලකන්න ඕනේ නිසා එයා වෙනුවෙන් අපි බොරු කියන්න ඉදිරිපත් වෙනවා. දැන් එහෙන් බොරු කියන්න ඉදිරිපත් වෙච්ච අය മന്ത്രിවරුන්ගේ වෙනුවෙන් බොරු කියන්න ඉදිරිපත් වෙච්ච මිනිස්සුත් අපි දැක්කනේ පහුගිය කාලවල වල පත්තරවල වල අරවයි මේවයි. මොකටද මේ? දැන් බලන්නකෝ නිකම්ම අර බුදුහාඳුරෝ කියපු අර වචනෙට මේ මිනිස්සු වැටිලානේ. ඒ අය විතරක් නෙවෙයි එයාගේ ස්වාමියා ඒ தත්තෙට වැටෙනකොට බිරිඳ ගැන කවර කතාවද, දරුවෝ ගැන කවරම කතාවද? ඇයි? ඒ අවනම්බු එයත්තන්ටත් එක්කනේ. බලන්න කොච්චර ලස්සනට බුදුහාමුදුරු මේව දේශනා කරන ඔබ පොඩ්ඩක් හිතන්න. කවුද? වෙන්න ධම්මචාරී. ඊළඟට ධන හේතු බොරු කියනවා. සමහර වෙලාවට ධන හේතු අපි හොර අස්සනක් ගන්නවා. හොර ඔප්පු ලියා ගන්නවා. අනුන්ගේ දේවල් වලට.
අනුන්ගේ ඉඩමට. ධන හේතු බොරු කියනවා. බොරු කියනවා විතරක් නෙවෙයි බොරු ලියන්නත් පුළුවන් නේ. අද මිනිස්සු බොරු ලියනවානේ ඕන තරම්. ටෙක්ස්ට් මැසේජ් යවනවා. ලියුම් හදනවා. නිත්‍යානුකූලයි කියලා කඩදාසි හදනවා. බොරු. ව්‍යාජ. ඔය වැටෙන්නේ. ව්‍යාජ ලේඛනයේ සකස් කර මේ දේ විකුණා ඔහු දැන් සිර අඩංගුවේට පත් වී ඇත. අන්ත මේ බුදුහාමුදුරුවෝ එපා කියපු දේවල්. බොරුවෙන් ජීවත් වෙන්න එපා. රාහුල පුංචි පුතාට බුදුහාමුදුරුවෝ දුන්න අවවාදයක් තිබ්බා. රාහුල පුංචි පුතාට බුදුහාමුදුරුවෝ දුන්න අවවාදයක්. බුදුහාමුදුරුවෝ දවසක් රාහුල පුංචි හාමුදුරුවෝ ඉන්න තැනට වැඩලා රාහුල හාමුදුරුවෝ කුටියක් තියෙන්න ඇතිනේ. එතෙන්ට වැඩපහම පුංචි රාහුල හාමුදුරුවෝ දැක්ක බුදුහාමුදුරුවෝ වඩිනවා පාදුවන්ට පන් භාජනයක් එමෙලා ඇස්ති කරලා ආසනයක් හැදුවා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ වැඩපහම රාහුල පුංචි හාමුදුරුවෝ පාදුවනේ කරලා ආසන වල බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. බුදුහාමුදුරුවෝ කල්පනා කරා රාහුල පුංචි පුතාට පුංචි රාහුල හාමුදුරන්ට අවවාදයක් දෙන්න ඕනේ. අර පන් භාජනේ අතට අරගෙන බුදුහාමුදුරුවෝ අවවාදේ රාහුල ඔබ දැන් මේකේ දැම්මා. දැන් මේකේ පන් කොච්චර තියෙන බුදුහාමුදුරනේ පොඩ්ඩයි. හරි. ඒක බුදුහාමුදුරුවෝ කියනවා දන බොරු කියන පුද්ගලයාගේ ගුණධර්ම ටිකයි. පන් ටික හලනවා. රාහුල මේකේ දැන් පන් තියෙනව නෑ ස්වාමීනි. ඒකට කියනවා දන බොරු කියන පුද්ගලයාත් ඔන්න ඔය වගේ මොනවත් නෑ. බුදුහාමුදුරුවෝ අනිත් පැත්ත හරවනවා කලේ. උඩු යටිකුර. මොකක්වත් නෑ හිටින්න විදියක් නෑ. රාහුල දන බොරු කියන පුද්ගලයාගේ කිසිම දෙයක් නෑ. උඩු යටිකුර භාජනයක් වගේ. එනිසා කුමන හේතුව නිසාවත් අත්ථ හේතු පර හේතු ධන හේතු තමාගේ පැවැත්ම උදෙසා තමා නිසා තමාගේ බිරිඳ හෝ දරුවා හෝ ස්වාමිය හෝ කවුරු නිසා හෝ බොස් නිසා හෝ ධන සම්පත් තනතුරු නිසා හෝ බොරු කියන්න එපා. පැයක් ගියා. යමල්ලි. පැයක් ගියා. හැමදාම මං හිතාගෙන ඉන්නවා පැයෙන් මේක ඉවර කරලා දාලා හැම සතියෙම කාලේ කල්පනාකරණය කරගන්න එක මට හරි අමාරුයි. විශේෂයෙන් බණකදී. හැබැයි මේක ගුවන් විදුලියේ හරි වෙන මාධ්‍යයක හරි පැයයි මට කියන්න කිව්වනම් මම ඉතින් අර පැයකට මේක රෝල් කරගෙන කොහොම හරි මේක කරනවා. මේක මං කාලය මට කළමනාකරණය කර ගැනීමට වඩා මට උවමනා කරන්නේ මේ කියන කරුණ ඔබට තේරුම් කරලා දෙන්න. ඒකයි මට උවමනා කරන්නේ. තව එක ගාථාවක් විතරක් විස්තර කරලා මං හිතනවා අපිට නවත්තන්න වෙයි කියලා අපි ඉදිරියට මේ ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කියනවා මේ වසල සූත්‍රයේ යෝ ඥාතිනං වා සඛානං වා දාරේසු පතිදිස්සති සහසා සම්පියේනවා තංජඤ්ඤා වසලෝ හුති. මොකද්ද මේ කියන්නේ? යෝ ඥාතිනං වා සඛානං වා දාරේසු පතිදිස්සති. යම් නෑයෙක් හෝ යහළුවෙක් හෝ භාර්යාවක් කෙරෙහි බලහත්කාරයෙන් අනාචාරී හැසිරෙනවාද? අන්න බලන්න. දැන් මම කියාගෙන ආවනේ පංචශීලය නේ. දැන් බලන්න ඔන්න මෙතන තියෙනවානේ 3 කාමීසු දැන් බලන්න ලස්සනට බුදුහාමුදුරුවෝ මේ පංචශීලයේ මේකට මේ ඇතුල් කරලා තියෙන හැටි. තේන්න ඥාතිනං වා සඛානං වා නෑයෙක්කෝ යාළුවෙක්කෝ දාරේසු පති දිස්සති සාසා සම්පියේනවා. එතකොට නෑයෙක්ගේ හෝ යාළුවෙක්ගේ හෝ භාර්යාවක්. එතකොට තමන්ගේ නෑයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ යාළුවාගේ හෝ නෑයාගේ හෝ භාර්යාව පිළිබඳව මොනවාද පාපකාරී සිතිවිලි ඇති කරගෙන ඒ භාර්යාව සම්බන්ධව
අපි අනාචාරයේ හැසිරෙනවා නම් වරදවා ජීවත් වෙනවා නම් කාමී වරදවා හැසිරෙනවා නම් අන්නේ පුද්ගලයා වසලෙක්. ඔහු තුල වසල කරන ධර්ම තියෙනවා. මොකද හේතුව? කාමීසු මිච්ඡාචාරා කියලා කිව්වේ ඒක. තමන්ගේ බිරිඳක් ඉද්දැද්දි තමන්ගේ ස්වාමියෙක් ඉද්දැද්දි අපට අයිතියක් නැහැ වෙනත් කෙනෙක්ගේ භාර්යාවක් ළඟට ගිහිල්ලා ඒ භාර්යාවත් එක්ක වරදවා හැසිරෙන්න. ඒක වැරදි. මොකද පෞල් සංස්ථාවේ සුරක්ෂිත භාවයේ රැඳිලා තියෙන්නේ මේ ශික්ෂණයේ උඩ. මම සහතිකයක් දීලා තියෙනවා. මගෙන් නුඹට නුඹේ බිරින්දෑවරුන්ට වරදක් වෙන්නේ නැහැ. එතකොට මේක භාර්යාව විතරක් නෙවෙයි. තේන්නානේ? අපි භාර්යාව ගැන විතරක් කල්පනා කරන්න එපා. තරුණියන් ගැන හිතන්න. විවාහ වෙලා වෙන්න පුළුවන්, විවාහ නොවෙලා වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ නෑයෙක්ගේ ඊළඟට යාළුවෙක්ගේ දරුවෙක් ඉන්නවා, තරුණ බිරින්දෑවක් ඉන්නවා. අපි බලහත්කාරයෙන් ගිහිල්ලා එයාත් එක්ක අනාචාරයේ හැසිරෙනවා නම් ඒක වසල කරන ධර්මයක්. ඒක ඔහු වසලෙක්. හරි. දැන් මේ ශික්ෂාණය අපේ සමාජයෙන් ගිලිහිලා තියෙන නිසා තමයි අද අපචාර වැඩි වෙලා තියෙන්නේ. අපචාර. එතකොට ඕක බිරින්දෑ ගැන, තරුණයක් ගැන, භාර්යාවක් ගැන කිව්වත් ඕක අනිත් පැත්තටත් ඕක අදාළයි. මොකද අද වෙනත් සම්බන්ධතාවලුත් තියෙනවනේ. සමාජයේ නීත්‍යානුකූලව දේවල් වලට පටහැනි නීත්‍යානුකූල නොවන විවාහات අද තියෙනවනේ. දැන් මේවා ඒවටත් වළංගුයි මේවා. දැන් මේ බුදුහාමුදුරු කියලා තියෙන දේවල්. තේරෙනවද? ඔබට පුළුවන්කමක් තියෙනවා නම් අපි පස්සේ දවසක මේක ඉවර වෙනකොට මම මේ හැම එකකම ඉංග්‍රීසියෙන් මම ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේවා ඔබේ දරුවන්ට විස්තර කරලා දෙන්න. මේ හාමුදුරු කිව්වේ මෙන්න මේවයි. ඔබේ යාළුවන්ට කියලා දෙන්න. අපිට එක මිනිස්සෙක් හරි හැදුනොත් ඇති. ලෝකේ හදන්න බෑ. එක මිනිස්සෙක් හරි හැදුනොත් අපේ සතුට එතන. හොඳයි. ඊළඟට තව එකක්. මේකෙන් නවත්තලා 10 වෙනි එකත් කියලා නවත්තන්නම්කෝ. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පෞසන්තෝ නබරති තංජඤ්ඤා වසලෝහිති. ඔන්න හොඳ තැන. මොකද්ද මේ කියන්නේ? මාතරං වා පිතරං වා යම්කිසි මිනිස්සෙ තමන්ගේ මවට හෝ පියාට හෝ ජින්නකං ගත යොබ්බනං කෙබඳු මවටද කෙබඳු පියාටද වයෝවෘද්ධ භාවයට පත්වෙච්ච දුබල වෙච්ච වයසට ගිය තමන්ගේ අම්මාට තමන්ගේ පියාට පහෝසන්තෝ නබරති පහෝසන්තෝ බොහෝ සම්පත් තියෙනවා. තාත්තට නෙවෙයි, අම්මට නෙවෙයි, තමන්ට. මට පුළුවන්කම සම්පත් කියලා කියන්නේ ආස උසට දේවල් නෙවෙයි. පුළුවන්කම තියෙද්දි ඒක තමයි හොඳම වචනේ. පුළුවන්කම තියෙද්දි වයසට පත්වෙච්ච ඔබගේ අම්මා තාත්තට ඔබ සලකන්නේ නැත්තම්, මවට සලකන්නේ නැත්තම්, පියාට සලකන්නේ නැත්තම් පුළුවන්කම තියෙද්දි එතකොට ඔබ කල්පනා කරයි බැරි නම් නොසලක හිටියට කමක් නැද්ද කියලා. ඒක නිදහසට කාරණයක් නෙවෙයි. බැරි නම් කියලා කියන්නේ ඔබ කොහොම හරි ජීවත් වෙනවනේ. ඔබ එක වේලක් හරි කනවනේ. ඔබ මොන හරි අඬ දාගෙන හරි ඇඳුමක් අඳිනවනේ. ඔබ කුසගින්නේ මැරෙන්න සූදානම්, මැරෙන්න බලාපොරොත්තුවක් නැහැ. මොන හරි දෙයක් ඔබේ කුසට වැටෙනවනේ. එහෙනම් ඔබ ගන්න සුළු ආහාරයේ උවත් ඔබේ මෑණියන්ට පියාණන්ට දීලා ඔබට පෝෂණය කරන්න පුළුවන්. ඔබත් ඒ සුළු ආහාරයෙන් යැපෙන්න. පුළුවන්කමක් තියෙද්දී, හැකියාව තියෙද්දී, සම්පත් තියෙද්දී සමහර දරුවෝ අම්මා තාත්තලා දෙයියන්ගේ පිටයි.
බොහොම ඉස්සර ගාල්ලේ මං වස්වසල හිටියා. එතන තිබුණා බොනවිස්ටා කියලා වැඩිහිටි නිවාසයක්. මං නම කිව්වට මං ඒකට අගෞරවයට නෙමෙයි නම පාවිච්චි කරන්නේ. ওই වැඩිහිටි නිවාසෙට අපි දානයක් දෙන්න ගියා. ළමයි පිරිසකුත් එක්කලා ඒ ළමයිටත් පුරුදු කරන්න ඕන හින්දා ඒ ළමයි එනවා දැකලා ඉස්සරහා ඒ ගේ ඉස්සරහා පිට ලොකු නිවාසයක් ඉස්සරහා පිට අම්මලා ඉතින් බලාගෙන ඉන්නවා මේ ළමයි එනවා සුදු ඇඳගෙන ඉස්කෝලේ පාසල් ළමයි වගේ. ඒක අම්මා කෙනෙක් ආයෙසට ගිය අම්මා කෙනෙක් පැත්තට ගිහිල්ලා කඳුළු වකුරු අඬනවා. ඉක්ක ගග හඬනවා. ගිහිල්ලා මං ඇහුවා අම්මේ ඇයි අසනීපෙන්නේ? නෑ හාමුදුරුවනේ අසනීපයක් නෑ. එහෙනම් ලොකු හුස්මක් අරගෙන පිට කළ හරියට ලෝකේ මොනවාද වෙන්න යනවා වගේ. මේ දරු පැටවුන් ටික දකින්නකොට මට වාවන්න නැති වුණා අපේ හාමුදුරුවනේ. මං ඇහුවා ඇයි? මටත් හිටිනවා දරු පවුල් ටික. මටත් හිටියා දරු පැටවුන් ටික. උන්ගේ තාත්තා පැටව් පොඩි කාලෙදම මිය ඇතුණා. අත් දෙක පෙන්නුවා. මගේ තාත්තා අරගෙන මෙහෙම අත ගෑවුවා. කරගට. යාත දිගටම කරගට. කල්ලු වෙලා. අල්ලන්න බෑ ගොරෝසු. කරගට හැදෙනකන් මේ අත් දෙකෙන් මං කුලී වැඩ කෙරුවා අපේ හාමුදුරුවනේ. කලේ මොකටවත් නෙවෙයි. උන්ගේ තාත්තා නැති දරු පැටව. උන්ට දුකක් වේදනාවක් දෙන්න බෑ කියලා හිතාගෙන. මගේ බඩට කන්න නැතුව. මගේ ඇඟට හරියට අඳින්නේ නැතුව මං උන්ට දුන්නා අපේ හාමුදුරුවනේ. උන්ගේ බඩ පිරෙව්වා. අම්මේ බඩකිණී කියලා කෑ ගහන්න මං ඉඩ තිබ්බේ නැහැ. හොඳට ඉගෙනුවා. හොඳ රස්සාවක්. විවාහ වුණා. අපේ ගේත් ලොකු ගයක් නෙමෙයි හාමුදුරනේ බොහොම පුංචියට ගයක්. මිනිස්සයා දුක් මහන්සිලා හිටපු කාලේ යන්තම් අපිට ජීවත් වෙන්න හදාගත්ත ගෙපලක් ගියා. දරුවෝ ලොකු මහත් වෙලා හොඳට ඉගෙනගෙන රැකියාවල් කළා විවාහ ප්‍රාප්ත වෙලා එහෙම ගියා. අනේ හාමුදුරනේ අපේ ලේලිට මාව රුස්සන්න නැති වුණානේ. අපේ ලේලිට පුතා වැඩට යනකන් ඉඳලා ලේලි එක එක හිත රිදෙන වචන කියනවනේ අපේ හාමුදුරනේ. මං කොහොමද මේව ඉවසන්නේ? පුතා ඉන්නකොට හරි හොඳින් කතා කරන මට පුතා ගියාට පස්සේ ඒ කතා කරන විදිහ මට උහුලන්න බැරි වුණා අපේ හාමුදුරනේ. අන්තිමට උන්ට මං බරක් කියලා හිතුණා. මට කණ්ඩ දෙනෙකුන්ට බරද්දෝ කියලා හිතුණා. මේ මගේ මිනිහා හදලා දුන්න ගෙදර මං වැටිලා ඉන්නෙකුන්ට බරද්දෝ කියලා හිතුණා. මගේ තිබිච්ච ඇඳුම් කඩවල් මලු දෙක පොදු බැඳගෙන මං දවසක් දොට්ට බැස්ස අපේ හාමුදුරනේ. විභාගාතියන්ට. ඒත් මම එක දෙයක් හිතාගෙන අනේ ඉක්මනට උන් දාගිය තැනට මට යන්න ලැබේවා කියලා හිතාගෙන මං දොට්ට බැස්සේ. කොහොම හරි මං අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අස්සන තැනක් ඈතට මූණ පේනවා කන්දට මූද. අපේ හාමුදුරනේ හැමදාම මං අර මූද දිහා බලාගෙන මං හැමදාම ප්‍රාර්ථනා කරන එකම දෙයයි.
ඉක්මනට අර මගේ මිනිස්සයා ගිය තැනට මට යන්න ලැබේවා. ලෝකෙ ජීවත් වෙන හැම අම්මා කෙනෙක්ගේම පණිවිඩය. යම්මා එක කියලා හිත සැහැල්ලු කරගත්තා. ඒ වුණත් එක දෙයක් අන්තිමට කිව්වා. එක දෙයක්. මට සැලකුවේ නැති වුණාට මට වෙනස්කම් කළාට කවදාවත් මගේ දරු පැටවුන්ට මං වෛර කරන්නේ නැහැ අපේ හාමුදුරනේ. අම්මා කෙනෙකුට එක කරන්න බෑ. කරන්න බෑ. අදත් මම හොයලා බලනවා. අදත් මං සතුටු වෙන උන්දලා හොඳින් ඉන්නවා කියලා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පවෝ සන්තෝ නබරති තංජඤ්ඤා වසලෝ හිති. බුදුහාමුදුරුවෝ කට ප්‍රායත්තන්ට කියන්නේ වසලෙක්. වෙන් තෙබා ඔබ ඒ තත්ත්වෙට. වෙන් තෙබා ඔබ විනිශ්චය ඔබ ඇති කරගන්න. උනාලං ඔබ අතින් දෙපා වැඳලා සමාව ගන්නට ඒ අම්මා තාත්තාද නැතුව ඇති. අනන්ත සංසාරදිවත් මගේ අතින් එහෙම වරදක් නොවේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරගෙන ඔබේ ඇහැට පේන වයෝවෘද්ධ අම්මලට සලකන්ට ගරු කරන්ට මොනවා හරි දෙන්න ඔබේ අම්මා වෙනුවෙන් ඔබේ තාත්තා වෙනුවෙන් ඔබට කරන්ට බැරි වෙච්ච සැලකිල්ල තව කාගේ හරි තාත්තා කෙනෙකුට නිවාසකින් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරන්න ඔබේ අම්මාට සලකනවා කියලා ඔබේ පියාට සලකනවා කියලා හැඟීම. එච්චරයි ඔබට කියන්න තියන්නේ. මේ ටික හොඳට මතක තියාගන්න. අපි ඊළඟ සැරේ එතන ඉඳලා මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යනවා. ආරාධනාවක් ඔබට මේ ධර්ම දේශනා මාලාව වගේම ඔබට ඔබේ දහම් ගැටලු ඔබට තියෙනවා නම් ඒ ගැටලු අපට ඉදිරිපත් කරන්න. අපි මේ වගේ වැඩසටහනක් තුලින් ඒවා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් හුඟක් අයට ධර්මයේ පිළිබඳව මං කිව්වේ හිස පැලෙන තර්ක එපා. පටිච්චසමුප්පාදය ගැන, කර්මය ගැන, පුනර්භවය ගැන, දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ, අපාය කොහෙද තියෙන්නේ, මැරිච්ච අයට පන්සලේ ගෙදර පින් දෙන්න හොඳ නැද්ද? ඔය වගේ දේවල් වැඩක් නැහැ. ඔබේ දිනදා ජීවිතයට බලපාන කාරණේ ධර්මයට කොහොමද සම්බන්ධ වෙන්නේ? යථාබෝධය සඳහා ඔබට ධර්මයෙන් ගත හැකි පිහිට මොනවද? ඒව ගැන කතා කරන්න. ඒව ගැන අපි කතා කරමු. මං ආසයි ඒව ගැන කතා කරන්න. මම දන්න දේ නොදන්නවා නම් පොතපත බලලා ඔබට අවශ්‍ය කරන ඒ පිළිතුරු ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මල්ලි ඒ ඔබේ ප්‍රශ්න යොමු කිරීමට අවශ්‍ය කරන විද්‍යුත් ලිපිනය ඔබට දමාවි. තියෙනවා නම් ප්‍රශ්න අපට ඉදිරිපත් කරන්න. ඊටමත් ඊළඟ වැඩසටහනේදී අපි ඒවා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වාසල සූත්‍රයේ මාතෘකා කරගෙන මේ ධර්ම දේශනාව පැයකට පොඩි වැඩි වෙලාවක් අපි සාකච්ඡාවට ගත කළා. අපි මේ සිද්ධ කරගත්තා වූ සීල පිං අප නමින් මේ පරලෝකීය මව් දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍ර ආදීන් සියලුම ඥාතීන්ට මේ පිං ලැබේවා. ඒ හැම දිනාගේම සාංශාරික ගමන සුවපත් කරගෙන නිවන් අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පිං හේතු වේවා කියලා අපි සාදු කියලා පිං දෙමු. පිං ගන්නා වූ දෙවියෝ මේ පිං සතුටි අනුමෝදන් වේවා. දිවසප වැඩි දියුණු කරගෙන සම්බුද්ධ ශාසනයේ මේ ස්ථානයේ ඔබ අපි හැම දෙනෙක්මත් ඉහින් රැකදෙත්වා. විශේෂයෙන් ලෝපුරා අපේ මාතෘ භූමිය ඇතුළු කොට ඇති විසිරී පැවතී තිබෙන මේ කොවිඩ් වසංගතය දුරු කරගෙන හැම දිනාටම නිරෝගී සුවසලසා ගන්නට සියලු දිව්‍යයන්ගේ ඉක්මන් ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පැවැත්වීමේ මා උපදෝගත් වූ සීල පුණ්‍ය ශක්තිය බලෙන්
ඔබටත් මටත් අපි හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයම පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.